ආයුබෝවන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරන්න සූදානම් අදත් ස්වර්ණවාහිනී පත්තරේ. පත්තරේට යන්නට කලින් ශ්‍රී ලංකේ අභිමානය ස්වර්ණවාහිනිය සූවිසි වසරක මතකයේ සමරන සංවත්සර සැමරුම් දිනය අදයි. ශ්‍රී ලංකේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට හැඟෙන දැනෙන වෙනස්කම් සමගින් රූපමාධ්‍යයේ ස්වර්ණ සලකුණ තැබූ ස්වර්ණවාහිනියට අදට වසර 24ක්. ආරම්භයේ සිට අද දක්වා ස්වර්ණවාහිනිය ජන මතකයේ තැබූ පියවරයන් ගැන තබන ස්වර්ණමය මතකාවර්ජනයයි මේ. සූවිසි වසරක ස්වර්ණ මතකය. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශකතාවේ නවම පිටුවක් පෙරළමින් ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානයද සමගින් ආරම්භෙන්නේ 1997 වසරේ මාර්තු මාස 16 වෙනිදායි. මාධ්‍ය ලොව දැවැන්තයින් පිරිවරා ආරම්භී සුභ පියවර දේශජත්වයේ ගුණසුවඳ සමගින් ප්‍රේක්ෂක මනසේ ස්වර්ණ සිත්තමක් වන්නට ගියේ ඉතා කෙටි කලක්. අව්‍යාජ දේශීය මුද්‍රාව නිර්ව්‍යාජ ප්‍රේක්ෂකයාට තිළින කළ ස්වර්ණවාහිනිය තුළින් කල එළිතුටු විචිත්‍රාංග අදටත් ප්‍රේක්ෂක මනසේ රූපමය සිත්තම් මවන බව නොරහසක්. විවිධ වැඩසටහන් තුළින් විවිධ සමාජ තලයන් ස්පර්ශ කරමින් ප්‍රාසංගික වැව් කැටිකරගත් ස්වර්ණවාහිනිය සිය ප්‍රතිභාව තුළින් ලද සම්මානයන් අතිවිශාලයි. ක්‍රමයෙන් වැඩෙන ස්වර්ණවාහිනිය වත්මන් ජන විඤ්ඤාණය තුළ ස්වර්ණ මුද්‍රාව තැබූ වැඩසටහන් සමුදායක් ඔබ වෙත තිළින කරනවා. ටෙලිතිරය දිග්විජය කළ ස්වර්ණවාහිනිය බහුවිධ සංකලනයෙන් යුත් වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක ජනාදරයට පත්වන අතර ප්‍රවෘත්ති සංකල්පයට නවම වෙනසක් සමගින් ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති සන්නාමය ප්‍රේක්ෂකයාට තිළින කෙරුණා. සතියේ දිනයන්හි පත්තර පිටු රූපවාහිනියෙන් පෙරළන ස්වර්ණවාහිනී පත්තරේ විවිධ සමාජ ගැටලුද ලිහා තමමින් කාලීන ප්‍රස්තුතයන්ද කතා කරන විද්‍යුත් ප්‍රවේශයක් වී හමාරයි. සජීවී දේශපාලන සංවාද කලාවේ කටකැස්ම රතුවිර ඇල්වැරුණු දේශපාලන කතාබහ සජීවී කළ හැරවුම් ලක්ෂයක්. ස්වර මාධූර්ය තුළ මාත්‍රා සටහන තබමින් බිඳුණු බැඳුණු සිත්වල රස මතක අවසන මාත්‍රා ස්වර්ණවාහිනියේ අතිශය ජනප්‍රිය සංගීත සලකුණක්. සිකුරාදා රාත්‍රියේ සජීවී වන රෑ පැතුර තවත් සොඳුරු සංගීත ඉසව්වක්. මනරම් ටෙලි නිර්මාණයන් රැසක් ස්වර්ණවාහිනී තිරේ දිගහැරෙද්දී ටෙලි ආකෘතිය තුළ දේශජ මුද්‍රාව ගැමි සුවඳ සමග මුසුකොට ඔබට පුදන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් වී ඇත්තේ සියලු වාර්තා අභිබවා යමින් වැඩිම පිරිසක් ටෙලිතිරෙන් සහ YouTube ඔස්සේ නරඹන මනරංජන ටෙලිකතාව වෙමින්. හිත ඉල්ලන සතියන්තය තුළද නවමු වැඩසටහන් රැසක් ප්‍රේක්ෂක දයාබරත්වයට තිළින කරන ස්වර්ණවාහිනිය පුංචි හපනුන්ට තරන වේදිකාවයි පුදුම ඉස්කෝලේ. සපිරි සුපිරි තරු සති අන්තයට කැඳවන හිත ඉල්ලන තරු අතිශය ජනප්‍රිය ධාරාවේ මනලෝලී වැඩසටහනක්. මේ සියලු මාධ්‍ය විලාසිතා සමගින් අප ආදරණීය ලක්වැසියාට තිළින කළ සත්කාරයන්ද බොහෝමයි. මෙකී බහුවිධ වැඩසටහන් තුළින් රූප මාධ්‍ය තුළ ස්වර්ණ මුද්‍රාව තබමින් ස්වර්ණවාහිනිය සංඝ වෙදගුරු ගොවිකම්කරු පංච බලයන් නියෝජනය කරමින් පසුගිය සූවිසි වසර තුළ සබුද්ධික රූපවාහිනී කලාවේ විප්ලවීය රන් සලකුණ වී ඇති බව සිහිපත් කරන්නේ දයාබර ප්‍රේක්ෂක ඔබට අපගේ හදපිරි කෘතවේදීත්වයද සමගින්. එදා සිට අද දක්වාම අප සමගින් රැඳුණු අද සිට අනාගතය දක්වාම අප සමගින් රැඳී සිටින සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට අපේ ප්‍රණාමය. හොඳයි ඒකම අද දවස නිමිති කොටගෙන මංචේ ගමට සරණ ව්‍යාපෘති හා එක්ව ස්වර්ණවාහිනිය අභිමානවත් 24 වන සංවත්සරය නිමිති කොටගෙන අඩුක් පහසුකම් සහිත පාසල් 24කට පුස්තකාල ලබා දීමේ මංචේ ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාවට මුල පුරනවා. උදෑසන 7:30ට පත්තරයේ අවසන් වුණු සැනින් ඔබ සජීවීව එක් කරන්නට සූදානමින් සිටිනවා ඒ සත්කාරයත් සමගින්. හරි අපි එනම් පත්තරවලට යමු. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් පටන් ගමු. ත්‍රිකුණාමලේ අන්තවාදී කල්ලියක ගිණුමක කෝටි 100ක් ඉන්දිකා රාමනායක ශ්‍රීනාත් ප්‍රසන්න එක්කලියන්. වසර 4කදී බැර වෙලා
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අන්තවාදී මුස්ලිම් සංවිධානයක ගිණුමකට වසර 4ක කාලයක් රුපියල් කෝටි 100කට ආසන්න මුදලක් බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. රුපියල් කෝටි 100කට අධික මුදලක් තිබූ එම සංවිධානයේ ගිණුම අධිකරණය විසින් අත්හිටුවනු ලැබූ ඇති අතර ඒ වන විට එම ගිණුමේ ඉතිරිව තිබී ඇත්තේ රුපියල් 1,25,000ක පමණ මුදලක් පමණක් බව පොලිස් ආරංචි මාර්ග කියනවා. ගිණුමට බැර කර තිබූ රුපියල් කෝටි ගණනක මුදල් ඔවුන් වරින් වර ඉවත් කරගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග කියන්නේ. 2013 වසරේ සුබසාධන ස්වේච්ඡා සංවිධානයක් වශයෙන් මෙම සංවිධානයේ රාජ්‍ය ලියාපදිංචි කර ඇති බවත් එම සංවිධානයේ ගිණුමට 2017 වන විට කෝටි 100ක පමණ මුදලක් වරින් වර බැරවී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. ගිණුමට ලක්ෂ ගණනින් බැරවන මුදල් පස් දිනම ගිණුමෙන් ඉවත් කර ගන්නා බවද උසස් පොලිස් නිලධාරියෙක් කියනවා. ඩුබායි රටේ සැඟවී සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වන පානදුරේ රහීම් නැමැත්තාද රුපියල් කෝටි ගණනක මුදල් මෙම ගිණුමට බැර කර ඇති බවට තොරතුරු හෙළි ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියනවා. මෙම රහීම් නැමැත්තා ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙක් වන අතර ඔහුගේ ගෝලයෝ දෙදෙනෙක්ද පෑලියගොඩ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 2020 වසරේ අගෝස්තු මාසයේදී පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාස 7කට ආසන්න කාලයක සිට ඔවුන් සම්බන්ධයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී ඉන් එක් සැකකරුවෙක්ගෙන් මේ තොරතුරු හෙළි කරගත් බවයි එම උසස් නිලධාරියා කියන්නේ. මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මීට පෙර කාන්තාවන් 3 දෙනෙක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුව අතර ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් ඊට සැකකරුවන් 2 දෙනා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කොහොමද ගණන් හිලාව ප්‍රමාණය? ත්‍රිකුණාමලයේ අන්තවාදී කල්ලියක ගිණුමට කෝටි 100ක් වසර 4ක් කාලයක් ඇතුළත බැරවීමක් ගැන කතා පුවතක් වාර්තා කරලා තියෙන්නේ. කෝටි 100ක් කියලා කියන්නේ මිලියන 1000ක්, ලක්ෂ වලින් දසදහසක්, බිලියන වලින් එකක්, සෙල්ලම් ගානක්ද නිකන් හිතන්න කොයි තැන් වලින් මොන විදියට සල්ලි පොම්ප වෙනව ඇද්ද? අපි අර වරින් වර කියන්නේ අන්තවාදීය පතුරන්නට, අන්තවාදී මත වපුරන්නට මොනතරම් සල්ලි පොම්ප කරනව ඇද්ද කියලා හිතා ගන්නකො බලන්න. එතකොට කොහෙන්ද මේවා එන්නේ? ඒවට නොඅඩුව මේ තරම් විශාල ධනස්කන්ධයක් ලැබෙන්නේ කොහොමද? දැන් මේවා ගැන හොයන්න ඕනි. තවදුරටත් මේ වගේ දේවල් වෙනවද කියලා හොයා බලන්න ඕනි. කොච්චර දේවල් තියෙනවද අන්තවාදයේ මර්ධනය කිරීමේ කටයුතුවලදී, තුරන් කිරීමේ කටයුතුවලදී. එක පැත්තක අන්තවාදය, අනිත් පැත්තේ බෙදුම්වාදය. මේ කාරණා දෙක මර්ධනය කරමින් ඉස්සරහට යෑමේ අභියෝගයක් අපිට පේන්න තියෙනවා. එතකොට ඒ අතරේ දිනමින පත්තරය දානවා පාස්කු කොමිසමේ නිර්දේශ අප්‍රේල් 21කට පෙර වහාම ක්‍රියාත්මක කරන්න ජනපති නියෝග කර ඇති බව ඇමති ජී.එල් කියන්නේ රක්ෂණ ශ්‍රයන්තලියන්. පාස්කු කොමිසමේ නිර්දේශ නීතිමය රාමුව තුල කාටත් දැක්ගත හැකි ලෙස අප්‍රේල් 21 වෙනිදාට පෙර වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කියනවා. එබැවින් අගරාධිගුරු මැල්කම් කාදිනල් රංජිත් තිම්පානෝද පාස්කු කොමිසමේ නිර්දේශයන් අප්‍රේල් 21ට පෙර ඉටු කරන ලෙස කර ඇති ඉල්ලීම යථාර්ථයක් කිරීම අසීරු නොවන බවත් පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සත්‍ය අනාවරණය කර වැරදිකරුවන් නීති හමුවට ගෙනීමට රජයේ අප වී කටයුතු කරන බවත් ඇමතිවරයා ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ ඇමතිවරයා කියපු කතාව අප කැප වෙනවා කියලායි ඇමතිවරයා කියන්නේ. එතකොට ඇමතිවරයා මද්රසා ආයතන ගැන දාලා තිබුණා. ගණන් හිලව එක්කම ගානත් එක්කම කියලා තිබුණා. අද පත්තරේ ප්‍රධාන පිටුවේ ඒක දාලා. මද්‍රසා ආයතන 1965ක ඉගැන්වීම් වලට පුද්ගලයන් 600ක් විදේශ රටවලින් ඇවිත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කියන්නේ. යාපාලන සමයේ පැමිණි මෙම පිරිස ගැන කිසිදු විමර්ශනයක් සිදු කර නැහැ. ශ්‍රී ලංකාව තුල පවතින මද්‍රසා ආයතන 1965ක ඉගැන්වීම සඳහා කිසිදු විමර්ශනයකින් තොරව පුද්ගලයන් 600ක් පමණ යාපාලන රජයේ සමයේදී විදේශයෙන් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කරපු සඳහන් කිරීම මේ දාලා තියෙනවා. ඒ අතරේ අගරාධිගුරු වහන්සේ ඊයේ කරපු ප්‍රකාශය අදත් පත්තර වාර්තා කරලා තියෙනවා. පාස්කු ඉරිදින ප්‍රහාර කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණයි. විරෝධය නවත්තන්නේ වින්නැහි කළ අයට දඬුවම් දුන් පසුයි. උන්වහන්සේගේ ප්‍රකාශයේ ඩයනා උද්‍යාංගනයේ වාර්තාව. පාස්කු ඉරිදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අසම්පූර්ණ එකක් යයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධිගුරුතුමෝ ඊයේ කියනවා.
කොමිෂන් සභාව මගින් එම ප්‍රහාරයේ පිටුපස් සිටි අය සම්බන්ධව මීට වඩා කරුණු සොයා බලනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් එවන්නක් සිදු වී නැතැයිද කාදිනල්තුමා සඳහන් කරනවා. මූලික කාරණා කීපයක් එහෙන් මෙහෙන් තිබුණත් ප්‍රහාරයට මුල් වූ අය හඳුනා ගැනීම හා ඒ පිටුපස් සිටි දේශීය විදේශීය සංවිධාන ඇද්දැයි හඳුනා ගැනීම නිසි ලෙස සිදු වී නැතැයිද කොළඹ අග්‍රාධිකෘතුමෝ කියා සිටිනවා. උන්වහන්සේගේ ප්‍රකාශය බලන්න යමු අපි දැන්. මේ බෝම්බ ප්‍රහාරයට අනුග්‍රහය දක්වපු මුදල් හදල් දුන්නු මේ සංවිධානය කරන්නට පිටිපස්සේ ඉඳගෙන උදව් කරපු අය කවුද කියන ප්‍රශ්නයට අපිට පිළිතුරක් ලැබුණේ නැහැ මේ කොමිෂන් සභා වාර්තාවේ. යම් යම් ඉඟි කිරීම් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේක අපි මූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වාර්තාවක් හැටියට. අන්න ඒක තමයි යථාර්ථය. මම මගේ ජනතාව මේ පල්ලිවල කෑලි වලට කැඩිලා ඒ මිනිස්සුන්ගේ ඇඟවල් කඳවල් කෑලි වලට කැඩලා තියෙන එක මගේ මේ ඇස් දෙකෙන් දැක්කා. එහෙම වෙච්ච මට මම දන්නේ ඔය කියන දේශපාලකයෝ ඒක දැක්කද කියලා. මේ යටි කූට්ටු දේශපාලන වාසි තකාගෙන කරන දේවල් වලින් අවුරුදු 40ක් 50ක් තිස්සේ අපේ රට දුක් විඳ ආපස්සට ගියා. ඒ තත්ත්වයෙන් යන්නට ඉඩ දෙන්න බෑ ඉස්සරහට. අපිට ඕනේ පිටකොන්ද තියෙන අවංක නීතියට ගරු කරන නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවොත් දඬුවම් කරන්නට ශක්තිය තියෙන දේශපාලන බලවේග හා දේශපාලන පක්ෂ වාසිය ලාභය මුදල තකාගෙන කටයුතු කරන නායකයෝ නෙවෙයි. ඒ නිසා මේ අවස්ථාවේදී මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා. අපේ රටේ තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක්. අපේ රටේ තියෙනවා SIS කියලා බුද්ධි අංශයක්. අපේ රටේ තියෙනවා රාජ්‍ය බුද්ධි අංශයක්. අපේ රටේ තියෙනවා යුද්ධ හමුදාවට සම්බන්ධ බුද්ධි අංශයක්. මේ එක අංශ එක විදියට කරන්නේ නැතිව ඔක්කොමල්ලා එකතු වෙලා මේ රටේ ඇතුලේ සිද්ධ වෙන සමහර දේවල් ගැන විමර්ශනය කරලා මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්නට කටයුතු කරන එක තමයි නායකත්වයේ වගකීම වෙන්නේ. මම ඒකයි ඉල්ලා සිටින්නේ. ආයෙත් සැරයක් නම් අපේ මිනිසුන්ව විනාශ කරන්න දෙන්න බෑ. ඒ නිසා අපි මේ ව්‍යාපාරය දිගටම කරගෙන යනවා. මේ ව්‍යාපාරය අපි නවත්තන්නේ අපේ මිනිසුන්ට මේ වින්නැහිය කළේ කවුද කියන එක හොයලා බලලා ඒක ප්‍රසිද්ධියටපත් කරලා ඒක විනිවිද බාලයෙන් කරලා ඒ අයට දඬුවම් පමුණවන්නට කටයුතු කරපු දවසට විතරයි අපේ මේ වැඩපිළිවෙල නවතින්නේ. උන්වහන්සේගේ ප්‍රකාශයේ ඒ අතරේ අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුව සටහනක් දාලා තියෙනවා හේකිතේ දෙව්මැදුරක් අසල ගැවසුණු මුස්ලිම් යුවලක් අත්අඩංගුවට නෝමන් පලිය වඩන හේමන්ත රන්දුණු එක්කලිය. වත්තල හේකිත්ත පාරේ කතෝලික දේවස්ථානයක් ආසන්නේ සැකකටයුතු අන්දමින් හැසිරමින් සිටි මුස්ලිම් ජාතික අඹුසැමි යුවලක් වත්තල පොලිසිය ඊයේ අලුයම අත්අඩංගුවට අරගෙන මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියන මෙම අඹුසැමි යුවල අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව හැඳුනුම්පතක් පවා තිබී නැති බවයි පොලිසිය කියන්නේ. මෙම සැකකටයුතු යුවල කුමන කාරණයක් සඳහා කොළඹට ආවේද යන්න ප්‍රකාශ කිරීමට අපොහොසත් වෙලා මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවය සහ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් යොදවා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියනවා. සැකකාරී යුවල පොලිසියට පවසා ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ අසලදී ත්‍රිරෝද රථයක පැමිණි පුද්ගලයෙකු තම ගමන් බෑගයේ කොල්ලකාගෙන ගිය බවයි. පසුව වෙනත් ත්‍රිරෝද රථයක පැමිණි අයෙකු තමන් වත්තල ප්‍රදේශයට ගෙනවිත් දැමුව බවද මෙම යුවල ප්‍රකාශ කර තිබෙනවා. මෙම අඹුසැමි යුවලගේ අනන්‍යතාව සොයා බැලීම සඳහා මූතූර් පොලිසිය වෙත දැනුම් දීමක් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ගය සඳහන් කරනවා. එයා දිවයින ප්‍රධාන පිටුවේ තිබුණු වාර්තාවක්. හොඳයි. එතනින් එහා අපි තවත් කතා කීපයකට යමු. හාල් මිල. දැන් රජය මෝල් හිමියන් එක්ක හැප්පෙනවා. සෑගෙන හැප්පිල්ලක ඉන්නේ. සහල් මිල තව නැග්ගොත් රටින් ගේන්න කැබිනට් අනුමැතිය අජන්ත කුමාර අගලික ඩෙලියන්. වෙළඳ පොලේ සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙලා. මේ අතර වැඩි මිලට අලෙවි කිරීමට අතරමැදියන් වීතොග රැස් කර ඇතනම් ඒවා රජය මගින් කිලෝව රුපියල් 90 බැගින් මිලදීගෙන සහල් කර වෙළඳ පොළට නිකුත් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ රාත්‍රියේ රැස් වූ අතර වෙළඳ පොලේ සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් එෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. හොඳයි කොහොම හරි මේකත් එක්ක එකතු වෙලා සහල් මිල අඩු කළා පාරිභෝගිකයාට වාසිය දෙන තැනට වැඩ කටයුත්තට මුල පුරන්. අද දිනවින පත්‍රයේ දාලා තියෙනවා මිල පාලනයට සහල් ආනයනය කරනවා. ලියන්නේ නුවන් හෙට්ටිආරච්චි. මෙන්න ඉන්නවා ඇමති. ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කරන බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියනවා.
පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය ඊයේ තේදීම නිමිත්තෙන් නාරායන්පිට ප්‍රදේශයේ පැවති වැඩස්ථානකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා තියෙනවා. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා Taman ඉදිරිපත් වන බවත් කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සාධාරණ මිලට සහල් සපයන්න මෙම පියවර ගන්නා බවත් ඔහු සඳහන් කරනවා. දැන් නිතර විවේචනයට ලක්වන අමාත්‍යවරයෙක් බද්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා මේ බඩු මිල හා සම්බන්ධයෙන් ඒ අතර පහුගිය දවස්වල අහපු ප්‍රශ්නයකට කේන්ති යාමත් එක්කත් නැවත කතා බහට ලක් වුණා. හැබැයි එකක් කියන්නටත් ඕනි. ඒ තමයි මේ භාණ්ඩ සේවා මිල ගණන් පාලනය කිරීම සඳහා අඩු මිලට බඩු ලබා දීම සඳහා සෑහෙන ප්‍රයත්නයක් දරමින් ඉන්නවා. ඒක ප්‍රායෝගික කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. අපි කියන්නේ ප්‍රායෝගික කරගමු කියන වෙනුවෙන් තමයි මාධ්‍ය විදියට අපි පෙනී සිටින්නේ. ඒ අතරේ ඇමතුමාගේ උත්සාහය අගය කරන්නත් මේක අවස්ථාව කරගන්න. ඒ කතාවෙන් පස්සේ මෙන්න තියෙනවා කතාවක් මැති ඇමතුන්ගේ වැඩක් ගැන. ඇමති රාජ්‍ය ඇමති 10 දෙනෙක් රජයේ නිල නිවාස දෙක ගානේ භුක්තියට අරන් සුජිත් තේවාජූලිගේ එළිය. රජයේ නිල නිවාස හිමි වී ඇති ඇමතුරුන් හා රාජ්‍ය ඇමතුරුන් 10 දෙනෙකුට ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවැල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දී ඇතත් ඔවුන් ඒ නිවාස වලින් ඉවත් වීම මගහැර ඒවා තවදුරටත් භාවිතා කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් කියවෙනවා. රජයේ නීති අනුව ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට හෝ රජයේ ප්‍රධානියෙකුට හිමිවන්නේ එක නිල නිවාසයක් පමණක් වන අතර ඇමතිවරුන් හැටියට නිල නිවාස ලබාගත් මෙම පිරිසට මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවැල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇත්තේ එම නීතිය යටතේයි කියනවා. ඇමතිවරුන් හැටියට රජයේ නිල නිවාස ලබාගෙන මාදිවැල මන්ත්‍රී නිල නිවාස වලින්ද ඉවත් නොවී සිටින පිරිසේ ප්‍රබල කැබිනට් ඇමතිවරුන් කීප දෙනෙකුද සිටිතයි දැනගන්න තියෙනවා. ප්‍රබල කැබිනට් ඇමතුරුන් කීප දෙනෙකුත් ඒ පිරිසේ ඉන්නවලු. අයියෝ. මෙම පිරිසට මාදිවැල මන්ත්‍රී නිල නිවාස ලැබී ඇත්තේ ඔවුන් මන්ත්‍රීවරුන් හැටියට සිටි කාලයේදී. මේ ඇමතුරුන් හා රාජ්‍ය ඇමතුරුන් ලෙස ලබාගත් නිල නිවාස පාවිච්චි කරන අතරේ මාදිවැල මන්ත්‍රී නිල නිවාස ඔවුන්ගේ ඥාතීන්ට ලේකම්වරුන්ට හා ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ලබා දී ඒ පිරිස් මේ දිනවල එම නිල නිවාසවල පදිංචි වී සිටින බවද වාර්තා වෙනවා. මොකද්ද තත්ත්වය? හිතන්නකෝ. ජනතා සේවයට නාවේ දෙක ගානේ අරගෙන අනිත් අයවත් දාලා භුක්ති විඳින්න දාදන්නේ. මාදිවැල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් වන්නේයි දැනුම් දුන්නත් ඇතැම් ඇමතුරුන් ඒ දැනුම් දීම ගණනකට නොගන්නා බවත් දැනගන්න තියෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් 8 දෙනෙකු මාදිවැල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර ඇතැයිද පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කරනවා. බලාගෙනත් ඇති මේකට අදාළ කණ්ඩායම්, ආගෙනත් ඇති මේකට අදාළ කණ්ඩායම්. මොනවද හිතෙන්නේ? මොනවද දැනෙන්නේ? ගානක් නැද්ද? ඊළඟට ශිෂ්‍යත්ව ලකුණු ගැන තාම ෆයිට් එක යනවා. කඩිම් ලකුණු පාත දමනු ශිෂ්‍යත්ව දරුවෝ විරෝධතා පාගමනක. මෙවර පාශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කර ගන්නා කඩිම් ලකුණු පහත දමන්නයි බල කරමින් එම සිසුන් හා දෙමාපියන් පිරිසක් කොළඹදී ඊයේ විරෝධතාවක නිරත වුණා. පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරයේ සංවිධානය කළ එම විරෝධතාව කොළඹ විහාර මහදේවී උද්‍යානය අසලින් ආරම්භ වී අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය දක්වා ගමන්ගත් ආකාරයයි ගායන් අමරසේකර ඡායාරූපයට නගා තියෙන්නේ. දැක්කනේ ෆොටෝ එක. කඩිම් ලකුණු පහත දමනු ශිෂ්‍යත්ව දරුවෝ විරෝධතා පාගමනක. දැන් මේ ගැන අපේ අධ්‍යාපන ලේකම්වරයාගේ ප්‍රකාශයක් පුටා ගන්න සූදානම් වෙනවා අද දිවයින පත්තරයෙන්. ශිෂ්‍යත්ව සමත් සිසුන්ට ජනප්‍රිය පාසල් නොලැබුණාට අමාත්‍යාංශයට කරන්න දෙයක් නැහැ කියලා ඔහු කියනවා චමින්ද සිල්වලියන්. පාශ්‍රේණීයේ ශිෂ්‍යත්වයේ සමත් සිසුන්ට ජනප්‍රිය පාසල් නොලැබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු පියවරක් ගත නොහැකියයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා දිවයිනට ඊයේ සඳහන් කළා තියෙනවා. 2020 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන් වැඩි පිරිසක් වැඩි ලකුණු ලබාගෙන සමත් වී තිබුණත් ජනප්‍රිය පාසල් වලට සිසුන් ඇතුළත් කිරීමට ලබා දී තිබෙන කඩිම් ලකුණු වෙනස් කළ නොහැකියයි ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒකම ඔහුගේ පැහැදිලි කිරීමේ තවදුරටත් මෙන්න මෙහෙම දානවා. ඇතැම් ගුරු සංගම් විසින් මෙම ගැටලුව හොඳාකාරවම දැනගෙන දෙමාපියන් සහ දරුවන් තුළ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ කරන බවත් එසේ කළායයි වැඩිපුර දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේ හැකියාවක් නැති බවත් ඔහු අවධාරණය කරනවා කියලයි කියන්නේ. ඒකම මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිතද කියා සිටියේ නිකුත් කර තිබෙන ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වෙනස් කිරීමක් කළ නොහැකි බවත් වෙනත් වර්ෂවල අනුගමනය කළ ක්‍රියාවලියම මෙවරත් දියත් කර ඇති බවයි.
ලොකු ගානකට ගියේ කඩේම් ලකුණු. මහා ලකුණු ප්‍රමාණයක් ගත්තත් අපේක්ෂිත පාසල් වලට යන්නට නොහැකිව ගැටලුවට ලක් වුණු ශිෂ්‍යසුවයන් සහ විශේෂයෙන් ඒගොල්ලන්ට වඩා දෙමාපියෝනි මේකදී උනන්දු වෙන්නේ අම්මාවරුන්ගේ විභාගය කියලානේ කියන්නේ. ඒගොල්ලන්ගේ කනසල්ලක් කනගාටුවකුත් තියෙනවා. ඒකත් එක්ක ඒක එක පැත්තෙන් අනිත් පැත්තෙන් මේ පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කරන පැහැදිලි කිරීම මේ හොඳයි මම ඒ කාරණාව එතනින් අතර කළා අනිත් සටහන් වලට අවධානය යොමු කරනවා. පාසල් යලි ආරම්භේ සිසු පැමිණීම හොඳයි රංජන් කස්තුරිලියන් කොරෝනා වසංගතයේ පැතිර යාම හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ වසා දමා තිබූ පාසල් ඊයේ යලි ආරම්භ කෙරුණා. බස්නාහිර පළාතේ හැර සිසු පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි ඊයේ ආරම්භ කෙරෙනු අතර පළමු දිනේදී සිසුන්ගේ පැමිණීමේ යහපත් වර්ධනයක් තිබූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියන්නේ. මේ අතර බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 වෙනි ශ්‍රේණි පමණක් ඊයේ ආරම්භ කෙරුණා. එම පළාතේ ආරම්භ කෙරෙනු පන්තිවල සිසුන්ගේ පැමිණීම 60%ක තරම් ප්‍රතිශතයක් වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ. රොමේෂ් ධනුෂ්ක ෆොටෝ එකකුත් ගහලා දාලා තියෙනවා උනන්දුවකින් පාසල් වලට දරුවන් පැමිණීමෙන් සිටි ආකාරය. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පාසල නිම වී ඊයේ පසුවේ පිටතට පැමිණි ආකාරය තමයි මේ දාලා තියෙන්නේ. හරි අපේ පාසල් ගැන කතා කළේ ඊළඟට අපිට කොවිඩ් පැත්තට යන්න ඕනේ. එන්න යමු කොවිඩ් පැත්තට. එන්නත ගැන කතා කීපයක් යනවා. හිඟයක් වෙයිද ප්‍රමාදයක් වෙයිද ඔන්න ඔහොම ඒවා කතා වෙනවා. ඒ අතරේ ආණ්ඩුව පැත්තෙන් සහ බලධාරීන්ගේ පැත්තෙන් ඕක පැහැදිලි කිරීමුත් කරනවා. මෙන්න ලලිත් වීරතුංග කියපු කතාව. එන්නත් තවත් ලක්ෂ 5ක් එන සතියේ සුජිත් හේවාජුලිගේ එළියත් රජයේ ඇනුම් කර ඇති එන්නත් තොගෙන් තවත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇතැයි කොවිඩ් එන්නත් ගෙන්වීම පිළිබඳ ජනපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ලංකාදීපයට කියනවා. මේ අතර එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බවට ඇතමුන් නගන චෝදනා බොරු බවත් එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය තරම් මුදල් ලැබී ඇති බවත් ඔව් කියනවා. එන්නත් ගෙන්වීමට මුදල් ප්‍රශ්න මතුවේ යයි තමා මුලදී සිතුවත් කිසිදු ආකාරයකින් හෝ එවැනි මුදල් ප්‍රශ්නයක් ඇති නොවුණු බවයි සභාපතිවරයා ප්‍රකාශ කරලා සිටී. ගැටලුවක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හරි ඊළඟට කොහොමද කොරෝනා ගණන් හෙලව්? කොරෝනා ගණන් හෙලව් පිළිබඳව වාර්තාව මාසාන්තකයේ තියෙනවා හැමදාමත් වගේ මුදෑසන. එතනට යන්න කලින් සටහන් කීපයක් තියෙනවා කියලෙමු. කොළඹින් ගම්පහින් කොරෝනා වේගයෙන් බසී නිමන්ති රණසිංහ යිලියන් කොළඹ ගම්පා දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඊයේ වන විට ශීඝ්‍ර ලෙස අඩු වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. ඊයේ පෙරවරුවේ වන විට කොළඹින් වාර්තා වූයේ ආසාදිතයන් 50 දෙනෙකු පමණක් බවත් ගම්පහෙන් 47 දෙනෙකු පමණක් වාර්තා වූ බවත් එම මධ්‍යස්ථානයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඉන්න දැන් පත්තරේ මුද්‍රණය වෙන අවස්ථාවේ තත්ත්වයෙන් ඒ තියෙන්නේ සවිස්තර වාර්තාව මම ඔබට වෙනද විදියට අදත් කියනවා. ඒ අතරේ අපේ යුදහමුදාපතිතුමන් කරපු ප්‍රකාශයක් අද ලංකාදීප පත්තරෙන් උපුටා ගන්නටයි සූදානම් වන්නේ. මෙහෙමයි ඔහුගේ ප්‍රකාශය අපි අරගන්නේ. කොවිඩ් පැතිරීම මෙරට බෙහෙවින් පාලනය වෙලා යුදහමුදාපති කැබිනට්ටුවට දන්වයි අජන්ත කුමාර අගලකඩලියන්. ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය පැතිර යාම විශාල වශයෙන් පාලනය වී ඇතැයි COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. එහෙමයි මේ පත්තර වාර්තාවේ දාන්නේ. කොවිඩ් වෛරස පාලනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටින බවත් පවසා ඇති යුද හමුදාපතිවරයා කොවිඩ් එන්නත් කරන වැඩසටහනද සාර්ථකව ක්‍රියාත්මක කරන බව සඳහන් කළා තියෙනවා. එමයි යුද හමුදාපතිතුමා සඳහන් කළේ කොවිඩ් පැතිරීම මෙරට බෙහෙවින් පාලනය වෙලා අල්ලගෙන යමු. අපි සුළුවෙන් තකන්න නැතුව අතාරින්න නැතුව ලේසියට ගන්න නැතුව තවදුරටත් අල්ලගෙන යමු. එතකොට මේ පාලන කටයුත්තේ මේ කොවිඩ් මර්ධන කටයුත්තේ පෙරගමන් කිය හැමදෙනාම අපි බොහොම ගෞරවණීය මතක් කරන්න මේක අවස්ථාවක් කරනවා. අවදානම දරාගෙන අවධානය තියාගෙන ඉස්සරහට ගිය හැටි හරිම ලස්සනයි. එතකොට දැන් පාලනය කරා කියලා කියන තැනදී ගණන් හිලව් ටික කිව්වොත් හොඳයි. ඊයේ දිනේදී ආසාදිතයන් 331 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා හොඳේ. එතකොට ඒක පෑලියගොඩ පොකුරෙන් 225ක් බන්ධනාගාර පොකුරෙන් 23ක් විදේශයන් හිසට පැමිණි 83 දෙනෙක් ඉන්නවා. මෑතක අපි දැක්කා විදේශයන් හිසට පැමිණි අයගෙන් ආසාදිතයන් ගණනාවක් වාර්තා වෙනවා. ඊයේ මරණ 5ක් කොහොම හරි මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3000න් පහළ තාම තියාගන්න හැකියාව ලැබිලා තියෙනවා. දැන් ඉන්නේ 2737 දෙනෙක්. එතකොට රට රැකියාවලට ගොස් එන අයට නොමිලේ නිරෝධායන පාසුකම් කියලා ඇමති නිමල් සිරිපාල කියනවා යොහන් බාසුරලියන්.
විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියාවලට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ට නොමිලේ නිරෝධායන පාසුකම් ලබා දීමට පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා කියනවා. ඒ සඳහා කාර්යාංශයේ පාලනය යටතේ සෑම දිස්ත්‍රික්කයකම විදේශ ශ්‍රමිකයන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානය බැගින් ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් ඔහු සඳහන් කළා තියෙනවා. නිරෝධායන කාර්යභාරයේදී යුද්ධ හමුදාව කරපු ප්‍රශංසනීය මෙහෙවර සහ කරන ප්‍රශංසනීය මෙහෙවර මේ වෙලාවේ මේ අපි මතක් කරන්න අවස්ථාව කරගනිමු. ඒ අතරේ අපි අද පත්තරේ පැත්තට යනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා කොවිඩ් පාලනයක් තිබුණත් අහඹු PCR පරීක්ෂණ ඕන කියලා. එච්.අයි. තුෂාරයි මේක ලියන්නේ. රට තුල COVID-19 තත්ත්වයේ යම් තරමකට පාලනය වී තිබෙන බවට පෙන්눔 කළත් රෝගීන් හඳුනා ගැනීම සඳහා අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා තියෙනවා. COVID-19ට අදාළ පරීක්ෂණ උපරිම ධාරිතාවෙන් සිදු කරන ලෙසට තම සංගමය අවස්ථා දෙකදී බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන බවත් ඒත් මේ වන විට දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමක් පෙන්눔 කරන බවත් එම සංගමේ ලේකම් වෛද්‍ය සනාල් ප්‍රනාන්දු සඳහන් කළා තියෙනවා. ඔන්න ඔවුන් කියන්නේ කොවිඩ් පාලනයක් තිබුණත් ආඹු ලෙස PCR පරීක්ෂණ ඕන කියලායි. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට යන්නද රජයේ ආයතන රජයේ කාර්යාල යථාවත් කළා. දැන් යථාවත් කරනකොට සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එන ප්‍රමාණය වැඩි, පහසුකම් සැලසීමේ ප්‍රමාණය වැඩි. එතකොට අත්සේදීම, සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු, විස බීජාරණය මේවා ගැන අපි වැඩි අවධානය යොමු කරන්න ඕනේ. හැබැයි අද කතා කීපයක් ශීර්ෂ පාඨ කීපයක් කීප දෙනෙක් උපුටා අරගෙන කියපු කතාව මෙන්න බලන්න. රාජ්‍ය ආයතන රැසක නිසි සෞඛ්‍ය වැඩපිළිවෙලක් නැහැ. ඇතැම් ආයතනවල දෑත් සේදීමේ පහසුකම් නැහැ. දුරස්ථභාවය රැකෙන්නෙත් නැහැ. රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සන්ධානයයි එහෙම කියන්නේ. එතකොට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කියනවා රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබුණත් සෞඛ්‍ය උපදෙස් වලට අනුව අදාළ කටයුතු සිදු කරනවයි කියලා. එතකොට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති කියනවා බොහෝ රාජ්‍ය ආයතන තුල ක්‍රියාත්මක කරන සෞඛ්‍ය වැඩපිළිවෙල පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි කියලා. ඔන්න පාර්ශව ත්‍රිත්වයේම අදහස් ඉදිරිපත් කළා. කොමාරි කමක් නැහැ වැඩ කටයුතු යථාවත් වෙන්නට ඕනි රට ඉස්සරහට යන්නට ඕනි කට්ටිය වැඩ කරන්න ඕනි කට්ටියට රස්සා තියෙන්න ඕනි කට්ටිය රස්සා තුලින් ජීවත් වෙන්නට ඕනි. ඔව් ඇත්ත. හැබැයි පාලනය තියාගෙන කොවිඩ් මර්ධනය තියාගෙන නිසි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් හැකි උපරිමයෙන් ආරක්ෂා කරගෙන ඉස්සරහට යමු. දැන් මේ අර එන්නත ගැන විවිධ කතා එන අතරේ නැවත වතාවක් ඊයේ ආපු කතාවක් පත්තරයක් දාලා තියෙනවා. නෙදර්ලන්තයේ අයර්ලන්තයේ ඇස්ට්‍රාසෙනිකා නවත්වයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත తాවකාලිකව අත්හිටුවීමට අයර්ලන්තයේ සහ නෙදර්ලන්තයේ ඊයේ තීරණය කළා. ඒ රුධිරයේ කැටගැසීමෙන් මරණ සිදුවන බවට බියක් හටගෙන ඇති බැවින් රුධිරයේ කැටගැසීමෙන් මරණ සිදුවන අයයි බිය පළ කරමින් යුරෝපා සංගමයට අයත් රටවල් බොහොමයක් සහ ආසියානු රටක් වන තායිලන්තයේද මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත తాවකාලිකව නවත්තා දමා තිබෙනවා කියලායි කියන්නේ. පහුගිය දවස්වල මේක හරියට කතා වුණා බලධාරීන්ගේ පැත්තෙනුත් විවිධ ප්‍රකාශ කළා. ඒකට අපේ පැත්තෙන් අපි එන්නත් කරන්නේදී සෑහෙන ආරක්ෂිත පියවරක් අනුගමනය කරමින්ම ඉස්සරහට යමු. මොනවා හරි ගැටලු මතුවෙනවද කියලා වරින් වර පරීක්ෂා කරමින් බලමින් ඒ කටයුත්ත ඉස්සරහට අරන් යමු. දැන් මම වෙනම කතාවක් ඔබත් එක්ක කතා කරන්නට සූදානම් වෙන්නේ. අපි ජීවත් වෙනකොට අවට වටපිටාව පිළිබඳවත් විමසිලිමත් දැස් තියාගන්නට පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ එක පැත්තක්. ඊළඟට තවත් තැනකදී Tamanගේ දේවල් පරිත්‍යාගයක් විදිහට ලැබෙන්නට ඕනි පිරිසට පරිත්‍යාග කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ හිත් පින්වන්තයි. ඒ හිත් ආදරණීයයි. ඒ කියන්නේ යමක් වැඩියෙන් නැති හැකි අය ගැනයි මම මේ කතා කරන්නේ. එතකොට මෙන්න මෙහිම කතා පුවත් වරින් වර එනවා. නාලන්ද උඩුදෙනියේ යුවලක් සුවිසල් මැදුරත් ඉඩමත් වැඩිහිටි නිවාසයකට දන් දෙයි. මාතලේ මහේෂ් ලියන්. රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් තම සුවිසල් නිවස ඇතුළු ඒ භාණ්ඩ සමග වටිනා ඉඩමද වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා දන් දීමට කටයුතු කරන දානපති යුවලක් පිළිබඳ මාතලේ නාලන්දා උඩුදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මාතලේ නාලන්දා උඩුදිනියේ පදිංචි ප්‍රදීප් සේනානායක සහ ගීතා කුමාරි සේනානායක යුවලයේ ඔබ ඡායාරූපය දකිනවා යුවල ඉන්නවා ඒ වගේම වැඩිහිටි නිවාසයට පිරිනැමෙන සුවිසල් නිවස ඔබට බලා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඔවුන් පදිංචිව සිටින මෙම නිවස මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියට වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති අතර සමිතියේ සභාපතිවරයා ඇතුළු පාලක මණ්ඩලයට මේ බව දැනුම් දීලා තියෙනවා. මේ සත්ක්‍රියාව පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේදී ඔවුන් බුදුදහම මැනවින් අවබෝධ කරන යුවලක් බවද වැටහුණ කියලායි පත්තර සටහනේ තවදුරටත් වාර්තා කරලා තියෙන්නේ. අනේ වාසනාවන් මේ හිත් හරිම පින්වන්තයි. දැන් එතන කියන්නේ පරිත්‍යාගයක් පිළිබඳ සොයිසල් නිවසත් ඉඩමත් පරිත්‍යාගයක් පිළිබඳ කතාව. ඒ අතරේ මෙතන කියන්නේ ඉඩමක් පිළිබඳව වංචාවක් ගැන චෝදනාවක් එල්ල වුණු කතාවක් ගැන පහුගිය දවස්වල සෑහෙන කතා වුණා මේ කතාව. ඒකත් එක්ක වෙච්ච දෙයක් දන්නවද? සමහරව ඉඩම් පරිත්‍යාග කරනවා. ඒ අතරේ මේ වගේවත් වාර්තා වෙනවා. සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු හෙළි කළයි පුද්ගලයෙකුට මැර ප්‍රහාරයක් එස් කරුණාරත්න ලියන. මැර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාත් රෝහල්ගත වෙලා. දඹුල්ල වැවල වැව සීගිරිය අලවකොළ වැව ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ මාධ්‍යයට තොරතුරු ලබා දුන්නයි චෝදනා කරමින් පසුගියදා පස්වරුවේ ගොවියෙකුට බරපතල ලෙස පහර දී ඇති බව දඹුල්ල පොලිසිය සඳහන් කිරීමක් කරනවා. මෙසේ පහර කැමට ලක්ව ඇත්තේ දඹුල්ල වැවල වැව අලකොළ වැව ප්‍රදේශයේ පදිංචි දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නැමැති අයෙකු මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා කියලා තවදුරටත් වාර්තාව දාලා තියෙනවා. වැඩි කියන්නේ මැර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාත් රෝහල්ගත වෙලාලු. හොඳයි අපි ප්‍රකාශයක් බලමු. රජයේ ඉඩම් වංචාවක් පිළිබඳ මාධ්‍යයට හා රජයේ නිලධාරීන්ට තොරතුරු ලබා දුන් ගොවියෙකුට දඹුල්ල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පහර කැමට ලක් වූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. දුන්නා කියලා තමයි මට මගරට ගැහැවේ ගහලා පියෙන් අයින්න ගියා. අතක් කැරිලා තියෙනවා. මම මේ පපුවා යටි බඩේම රෙදෙනවා. දැන් ඒකම ආණ්ඩුකාරවරයා කරපු ප්‍රකාශය ගැනත් අවධානය යොමු කරන්න අප සූදානම් වෙනවා. කූට ලේඛනවලින් සීගිරියේ අයථා ඉඩම් ගනුදෙනු කළ සියලුම දෙනාට එරෙහිව අපරාධ නීතිය යටතේ පොලිසිය හරහා නඩු පවරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසනවා. සීගිරිය ආශ්‍රිත ඉඩම් බෙදා දීමේදී අපි ඉඩම් කොමසාරිස්තුමා සමග කතා කරා. බොහෝ වෙලාවට කූට ලේඛන සකස් කළා. ඒ කූට ලේඛන තුළින් නීත්‍යානුකූල කිරීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය මාර්ගයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම සඳහා උපදෙස් ලබා දුන්නා. මොන හරි දෙයක් තියෙනවද? ඒවා හොයලා බලලා ඒවා පිළිබඳව අනාවරණය කරන්න, නීතියට අනුව කටයුතු කරන්න. ඊළඟට අපි යනවා සමගි ජන බලවේගයේ පැත්තට. අවුරුද්දයි. ඊයේ තිබුණා සංවත්සරය. එතකොට ඒදී සජිත් කියපු කතාව, සරත් ෆොන්සේකා කියපු කතාව සමගින් පාටලි චම්පික රණවක කියපු කතාව අද ලංකාදීප පත්තරෙන් අපි මෙහෙම උපුටා ගන්නවා. ජනතාවට වින කටින ආණ්ඩුව ජනතා බලයෙන් පරදවනවා. හැකියාවට දැනුමට මුල් තැන දෙන ජනතාවාදී පාලනයක් බිහි කිරීමට කැප වෙනවා. සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයෙකු ආණ්ඩුවක් 2025 වන විට නියතයි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ. එතකොට සරත් ෆොන්සේකා කියනවා කොමිස් ගහලා රටේ නූපන් දරුවන් පවා අද ලෝකයට ණය කරලයි කියලා. පාටලි චම්පික රණවක කියනවා රට යලි ධනවත් කිරීමේ අභියෝගය අපහමුවේ තිබෙනවා කියලා. අද නිමල කොඩිතුවක් කොයි ලංකාදීපයට මේ සටහන අරගෙන එන්නේ. ඒ සමගි ජන බලවේගයේ පළමු සැමරුම. ඒගොල්ලෝ මේ පළමු සැමරුම කරද්දී මාර්තු අග තවත් වැඩකට ඒගොල්ලෝ කලින් හිටපු UNPS සූදානම් වෙනවා. එජාපයේ දෙවෙනි ප්‍රතිසංවිධාන වැඩසටහන මාර්තු අග ශිරෝමි අබේසිංහ අයිලියන්. එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි ප්‍රතිසංවිධාන වැඩසටහන මාර්තු මාස අවසන් සතියේ ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙනවා. වැඩදුරටත් දිනමින පත්තරේ ලියන්නේ මේ වැඩසටහන සඳහා පසුගිය 9 වෙනිදා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බවයි. පළමු වැඩසටහන යටතේ දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ගොස් ජනතාව දැනුවත් කර පක්ෂයේ හැරගිය පිරිස අලුතින් සමාජිකයන් බඳවා ගැනීම සිදු කරනවා කියලායි කියන්නේ. UNP දැන් කොච්චර සමාජිකයෝ අලුතින් බඳව ගත්තද? දැන් ආණ්ඩු බලය අල්ලන්න සූදානම් කියලා ඔයගොල්ලෝ කිව්වා. එකයි තියෙන්නේ මන්ත්‍රී දුවර.
දැන් ඊට පස්සේ 113ක් වෙනකන් අනාගතේ ගන්න ඕනේ. දැන් කීයක් එකතු කරගෙන තියෙනවද? විරාමයක් කරන් එන්නම් අපි. නැවතත් අපි පත්තරේ සමගින්. අද 24 වසරක මතකයේ අවදි වෙනවා ස්වර්ණවාහිනී. සංවත්සර සැමරුම අදයි. මංචේ ගමට සරණ ව්‍යාපෘති හා එක්ක ස්වර්ණවාහිනිය මේ අභිමානවත් 24 වෙනි සංවත්සරයේ නිමිති කොටගෙන අඩුපාස්කම් සහිත පාසල් 24කට පුස්තකාල ලබා දීමේ මංචේ ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාවට මුල පුරනවා. ඒ අනුව ධාවනයේ නිවතලු පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කෙරෙනු බස් රථ අදාළ පාසල් වෙත ලබා දීමට පියවර ගැනීමේ මහෝත්සවය ආදයි. ඒ සිට සජීවීව ඒ අත්දැකීමට සූදානම් වීම පිළිබඳව ඔබට කියන්නට හරින්ද්‍ර ජයලාල් සූදානමින්. අයබෝවන් සුබ උදෑසනක් හරින්ද්‍ර. සුබ උදෑසනක් රංගන ඔබටත් පත්තරේ බලන සැමටත්. කොළඹ අග නගරයේ පසුකොට කන්තලේ දුර නගරයත් පසුකොට කිලෝමීටර් 40ක් පමණ ආවිට හමුවන කන්තලේ සෝමපුර සෝමාදේවී විදුහල් භූමිය අද මොනතරම් සතුටින් ඉපිලෙමින් සිටිනවාද කියන වග මේ දසුන් සහ මේ දූ දරුවන් දකින සඳ ඔබටත් දැනෙනවා ඇති. ස්වර්ණවාහිනියේ සූවිසි සංවත්සරයේ වෙනුවෙන් සිදු කරන දෙවන්ත අනාගත ආයෝජනයෙන් මංචි ගමට සරණ මෙහෙවර යටතේ මංචි ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාව ක්‍රියාත්මක කරන්නට සුබ දවස හැමෝම අපේක්ෂාවෙන් සිටි ආකාරයෙන්ම උදා වී තිබෙනවා. එනම් පහසුකම් අවම උපකාර අවැසි පාසල් 24ක් වෙනුවෙන් පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද භාවිතෙන් ඉවත් කළ බස් රථ 24ක් ප්‍රදානය කිරීමේ දැවැන්ත ජාතික කර්තව්‍ය අද පටන් සිදු කරන්නට අප ජාතිය හමුවේ සපත කරනවා. ඒ සුබ මොහොත උදාවන්නේ පෙරවරු 7:30ට. ඒ වෙනුවෙනුයි අප එහි පළමු පියවරු දෙසා කන්තලේ සෝමපුර සෝමාදේවී මහා විදුහල තෝරා ගත්තේ. මේ විදුහල සමග ඇති මතකයේ බිහිසුණුයි. මේ යුද සමයේදී කාලතුවක්කු ප්‍රහාර එල්ල වුණු ඒ නිසා ගුරුවරියකට පවා ජීවිත අහිමි වුණු දරුවන් පවා රෝහල්ගත කරන්න සිදු වුණු ඉතිහාසයක් ඇති තැනක්. අපේ ඉතිහාසයේ වෙනස් කළ තැනක් වූ මාවිල් ආරු සොරවුව පිහිටා තිබෙන්නේ මීට කිලෝමීටර් 5ක් 6ක් පමණ නුදුරින්. ඒ නිසා ඉතිහාසයේ වෙනස් කළ තැන සිට අනාගතයේ වෙනස් කරන්නට අප සූදානම්. ඒ ස්වර්ණවාහිනී සූවිසි සංවත්සරයේ වෙනුවෙන්. ඒ නිසා පත්තරේ බලන සැමටත් මේ පණිවිඩය සැලවන සැමටත් අප ආරාධනා කරනවා. අද පෙරවරු 7:30ට ඒ සුබ සලකුණු දැක බලා ගන්නට සජීවීව ස්වර්ණවාහිනිය සමගින් එක් වන්නටයි කියන ආරාධනාව. රංගන. ඔව් හරේන්ද්‍ර මම හිතන්නේ අපූර්ව අවස්ථාවක් සනිටුහන් වෙනතුරු අපිත් බලාගෙන ඉන්නවා. බස් එකේ පුස්තකාලේ අඩුපාසුකම් සහිත පාසල් 24ක් හොයාගෙනයි සංවත්සර සැමරුම් වෙනුවෙන් අපි මේ මුල පුරන්නේ. ඒ මුල පිරීමේ පළමු මහෝත්සවයටයි අපි සූදානම් වෙන්නේ. මහෝත්සවයක් කියලා කිව්වට ඒක චාම් අවස්ථාවක්. අපි අභිමානවත් සැමරුම් වෙනුවෙන් තෝරාගත්තේ මේ වගේ අඩුපාසුකම් සහිත පාසල් වලට පුස්තකාල පාසුකම ලබා දීමයි. හරේන්ද්‍ර ඔබ දිනුෂා ඇතුළු කණ්ඩායම 7:30ට මුණ ගැසෙන්නට අපි මග බලාගෙන ඉන්නේ. සමෘද්ධිලාභීන් ව්‍යවසායකයන් කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා අගමැති කියනවා මහින්ද අලුත්ගෙදරලියන්. සමෘද්ධිලාභීන් ණය සහ ආධාර මත පමණක් ජීවත් වන පිරිසක් බවට පත් නොකර ව්‍යවසායකයන් ලෙස ස්වයංව නැගී සිටීමේ හැකියාව ඇති පිරිසක් බවට පත් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. අග්‍රාමාත්‍යවරයා කර ප්‍රකාශයක් යාද දිනමින පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ මෙන්න මෙහිම කතාවක් අද මව්බිම දානවා. ශුද්ධ මූල්‍ය ණය උගුලට 28 ලක්ෂයක් අහුවෙලා 200කට වඩා දැන්ටමත් දිවි නහගෙන අනුරාධා හේරත් වාර්තා කරයි. ශුද්ධ මූල්‍ය ණය ක්‍රමයේ රටේ ජනතාවට බලපාන ජාතික ප්‍රශ්නයක් කළ යුතුයයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ආචාර්ය හරණි අමරසූරිය කිව්වලු. මේ වන විට ශුද්ධ මූල්‍ය ණය උගුලට මෙරට මිලියන 2.8ක ජනතාව අසු වී ඇති අතර ඉන් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් බවත් මේ වන විට 200ක් දෙනා පිළිබඳව තියෙන මතකය ගැන කතා කරලා මව්බිමට සඳහන් කිරීමක් කළා තියෙනවා.
අවධානය යොමු කරන්න මේ කාරණාව ගැන පහුගිය දවස්වල ගැන කතා බහට ලක්ව තිබුණා. ඒ අතරේදී මෙවැනි සටහනක් කියවුවම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජීවත් වීම තමයි අභියෝගය. සිදුවිය යුත්තේ ජීවිතයේ කෙසේ හෝ ජීවත් කරවීම. ජීවිතයේ අත්හල යුතු නෑ. ජීවිතයේ අභියෝගාත්මකව අත්දැකිය යුතුයි කියන එක මතක් කරන්න මේක අවස්ථාව කරගන්න ඕනි. අදාළ ඒ වගේ සටහනක් කියවුවා. එතකොට සුනිල් ආරියරත්නයන්ගේ නම විකුණා නිලියන් රවටන පල් හොරා නිදැල්ලේ පොලිස් පැමිණිල්ලට වසර 2යි කියලා කීර්ති මෙන්ඩිස් ලියනවා. මේ සටහන සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ගේය පද රචකයෙකු හා සාහිත්‍ය වේදිකයෙකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න තමා බව අඟවමින් නවතම චිත්‍රපටයක් සඳහා තරුණ නිලියන්ට මහරෑ දුරකථන ඇමතුම් දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් 2019 මිරිහාන පොලිසිය වෙත කරනු ලැබූ පැමිණිල්ලකට මෙතෙක් විමර්ශනයක් සිදු කර නැතැයි වාර්තා වෙනවා. 2019 මාර්තු 19 වෙනිදා මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් මිරිහාන පොලිසිය වෙත කරනු ලබන අංකයක් දාලා අදාළ අංකයේ දාන මෙම පැමිණිල්ල මෙතෙක් විමර්ශනය නොකිරීම නිසා සුනිල් ආරියරත්න නමින් පෙනී සිටින පුද්ගලයා සිය රංගපෑම දිගින් දිගටම සිදු කරගෙන බවද දැනගන්නට තියෙනවා කියලායි කියන්නේ. අදාළ පුද්ගලයා දුරකථන අංක 3ක් භාවිතා කරමින් නවතම චිත්‍රපටයක් සඳහා නිලියන් ගන්නා බවත් ඊට සරලන මුදලක් මෙන්ම විශ්‍රාම වැටුපක්ද ලබා දෙන බව කියමින් එම තරුණියන්ගේ පින්තූර ගෙන්වා ගැනීමෙන් පසු WhatsApp මාර්ගයෙන් එම තරුණියන් ඉන්ටර්විව් කරන බවත් මහාචාර්ය සුනිල් ආරියරත්න පොලිසිය හමුවේ පැමිණිල්ලක් කර තිබෙනවා. මහාචාර්යවරයා නමින් හඳුන්වන මොහු ආධුනික තරුණියන්ට පමණක් නොව ජනප්‍රිය තරුණ නිලියන්ටද මෙලෙස කතා කර ඇති බව වාර්තා වෙනවා. අපි පොලිසියේ නිලධාරීනි බොහෝතක් නතර වේ කියනවා මේ වැඩ කටයුත්ත දිගින් දිගටම සිදුවන දෙයක්. ඒ වගේම තවත් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන උදේකාන්ත වර්ණසූරිය නමිනුත් මේ කලා ශිල්පීන්ට ඇතම් ජනප්‍රියම කලා ශිල්පීන්ට ශිල්පිනියන්ට පවා කතා කිරීම පිළිබඳව අපට ඔවුන් සඳහන් කිරීම කර තිබෙනවා. මේ රැවටීම් දිගින් දිගටම යන්න දෙන්න එපා. ඒ හින්දා මේ පිළිබඳව ඉතාම ඉක්මනින් මෙතන පැමිණිල්ල අංකයකුත් දාලා තියෙනවා. මේක විශේෂයෙන්ම අවධානය යොමු කරගෙන ඒ පිළිබඳව අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නට කියලා අපි විශේෂ මතක් කිරීමක් කරනවා. මොකද මේ කාරණාව පිළිබඳව අපුත් දැනුවත් වෙලා තියෙන නිසා. වෙලාව බලන්න. හොඳයි මේ අද පත්තරේ. වතු කම්කරු කතාව කොහෙට යයිද? මෙන්න බලන්න සටහන පුටා ගන්නේ අද. චාමර සම්පත් බුද්ධිමාල් රුබේරුගේ වාර්තාව වතු සේවකයන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නංවමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංකර ලෙස ඉල්ලමින් වතු සමාගම් 20ක් විසින් අභියාචන අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා කියලායි කියන්නේ. වැඩේ ඒ පැත්තට හැරලා තියෙන්නේ. කොහොම හරි මහතුනේ දැන් මේ කාරණාව ඒගොල්ලන්ගේ වැඩක් මම මේ කියන්නේ බලධාරීනි 1000 කතාව දීලම අවසන් කරන්න ගැසට් එකකුත් ගහලා ඒ අතරේ එන කතාවක් මේ. නඩු කටයුතු දෙකක් ගැන කතා දෙකක් තියෙනවා අද පත්තරේ. ඉන් පළමුවැන්නයි මේ. සිල්රෙදි නඩුවෙන් ලලිත් අනූෂ නිදොස් කොට නිදහස් බව ප්‍රකාශයට පත් වෙයි. අධිකරණයේ භාරයේ තිබූ ගුවන් ගමන් බලපත්‍රයත් යලි ලබා දෙයි කියලා බුද්ධිමාල් රුබේරු තබන සටහනයි ඒ. ඊළඟ නඩු කටයුතු පිළිබඳව කතාවත් උපුටා ගන්නවා අද පත්තරේ ප්‍රධාන පිටුවෙන්. මහරගම ඉඩමේ නඩුවෙන් වාස් නිදොස් කොට නිදහස්. මාළඹේ තොරතුරු තාක්ෂණ සිසුවාට පහර දීම පිළිබඳ නඩුව යලි කැඳවීම 2022 ජනවාරි 22 වෙනිදා. මරණ දඬුවම් නියම වී සිටින වාස් ගුණවර්ධන බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරේ කියලත් අද පත්තරේ සටහන දාලා තියෙනවා. ඊළඟට අනතුරු මහමග අනතුරු සුලභ වුණා පහුගිය වකවාඩුවේ. අපට අහිමි වුණු ජීවිත තුවාල වුණු තුවාලකරුවන් කොයි තරම්ද? වසර 5කදී මාර ක්‍රියානතුරු 13525ක් නිදර්ශනී වික්‍රමසිංහ මොරටුවේ රේඛත් එක්ක අයිලියන්. ගත වූ වසර 5ක කාලය තුල ශ්‍රී ලංකාව තුල සිදු වී ඇති මාර ක්‍රියානතුරු සංඛ්‍යාව 13525ක් බවත් ඒ අනුව එහිදී යතුරුපැදිකරුවන් 5677 දෙනෙකු මියගොස් ඇති බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්තාව පෙන්වා දෙනවා කියලායි කියලා තියෙනවා. එබැයි දාලා තියෙන්නේ පරිස්සමෙන් රිය පදවන්න. අද අවසාන සටහන දිවයින පත්තරේ ප්‍රධාන පිටුවෙන් පුටා ගන්නේ අර ඩුබායියේදී හදිසි හෘදයාබාධයකින් මැරුණු පුද්ගලයා ගැන කතාවක් ඇවිල්ලා තියෙන්නේ. දිනුකගේ මරණයෙන් පිටකොටුවේ සුදු කොඩි එසවෙයි හේමන්ත රන්දුනුලියන්.
සිරුර ලංකාවට ගෙනීමේ සූදානමක් කියලායි මේකේ දාලා තියෙන්නේ. ඩුබායි රාජ්‍යයේදී හදිසි හෘදයාබාධයක් වැළඳී මිය ගිය බව කියන පාතාල කල්ලේ නායක කෙසෙල්වත්තේ දිනුකගේ මල සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ පවුලේ ඥාතීන් කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියනවා. එහෙත් දිනුකට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර තිබුණු නිසා ඔහුගේ සිරුර මෙරටට ගෙන්වීමේදී ගැටලු මතුවිය හැකි බවටයි වාර්තා වෙන්නේ. ඒ අතරේ තමයි කියන්නේ පිටකොටුවේ සුදු කොඩිය සවෙයි කියලා. විරාමයකින් අනතුරුව කාටුන් පෙළ. මෙන්න කාටුන් පෙළ දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක පළමුව. රටේ පුරවැසියෙක් ගිහිලා වර්තමාන ක්‍රිකට් කණ්ඩායමටද කොයිද යමක් පෙන්නනවා. අන්න ක්‍රිකට් බලන්න මොකද්ද කියලා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් ගාන හැටි කණ්ඩායම් හැංගීම තරංකාරීත්වය නැවත ලෙජන්ඩ්ස්ලා ඔප්පු කරලා පෙන්නනවා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට. මේ දිනමිනේ ගිනි කසේ කවිය සැලසුම් කළ පරිදි කිසිවක් සිදු නොවුණු කළුවර යුගයක් තවමක් දිග්ගැසුණු දුටු තැන නහය කට තරකොට වැසුණු කවදද දකින්නේ යලි සුන්දර මොහුණු. එදා දැකපු මොහුණු අද වැහිලා තියෙන හැටි නේ. එතකොට ලංකාදීපේ දාස අප්වලානගේ ස්වාරිස් සජිත් ස්වාරිස්ට කියනවා අපේ පළමු මහා සමුළුව ඊයේ හයිට් පිට්ටනිය තිබ්බ ස්වාරිස් අහනවා සෑර්ගේ වාහනයෙන් CIDට එක්කගෙන යන්න වෙන જાතියේ කතා සෑගේ ගෝලයෝ කිව්වද ඊයේත් එහෙම කතාවක් කිව්වද වාහනයෙන් යන්න වෙන මේ දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. දේශපාලක පුරවැසියට කියනවා අපේ සජිත් කියන්නේ රටේ ඕනෑම වගකීමක් බය නැතුව බාර දෙන්න පුළුවන් කෙනෙක් කියලා. පුරවැසියා කියනවා ඇත්ත. පෞගියදා යාර පාස්කුදා ප්‍රහාරයේ වගකීමත් බාරගත්තේ. මේ ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල රාජදාස කියනවා සර් පොය අතරමුණත් අපි පන්සල් යන්නම්. ඒ වගේම 4 වෙනි සිල්පදයේ රැකීම മന്ത്രിලට අනිවාර්ය කරලා නීතියක් ගේන්න සර්ට පුළුවන්ද? ඔට්ටුයි බෑ කියලයි අගමැතිට රාජදාස කියන්නේ. මේ විදුර අබේනායකගේ දවසේ පද 4 කවිය. උන්නේ දෙපිල එදවස කිරි පැණි සේමා චන්දෙන් පස්සේ ගැරහිලි කෙනහිලි බෝමා දැන්නම් මෛත්‍රීටත් නොතිබුණු සීමා සුන්දර පොහොට්ටුව යක් දෙබරේ සේමා. පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ? ඕකයි තත්ත්වේ අනුරාධගේ කවියනුත් ඒ ගැනද බලන්න කියන්නේ. ජනපති වර්ණයට මීළඟ බැසිල් හොඳයි පසුපෙළ පොහොට්ටුවේ ගහනා විසිල් තදයි සමහර ගෝලියෝ දැනටත් තොරන් හදයි විමලුත් ඒවා බලනාමුත් කමෙන්ට් නොදෙයි. පොට්ටුවේ අභ්‍යන්තර තත්ත්වය දැන් කොහමද? මේ දිනමිනේ ශ්‍රී සමයංකාට උන් එක. අපේ ආචාර්යතුමා වෙළඳ ඇමති වුණාට සේවය කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටනේ. ඒ කොහොමද එහෙම වෙන්නේ? ආස උසට නගින බඩු මිල නිසා ජනතාවගේ බර අඩු වෙනවා. සීනි කොලෙස්ටරෝල් ප්‍රෙෂර් එහෙම පාලනය වෙනවනේ. මන්ද පෝෂණයට බේත් දුන්නම ඇති. ඔන්න ජීවන වියදම තත්ත්වය. මේ මව්බිමේ MD වීරරත්නේ කාටුන් එක. ජනතාවට එහෙම වෙද්දි දේශපාලකයන්ට මේන්න දීමනා වැඩි කිරීම රුපියල් ලක්ෂ 10 රක්ෂණය ඔක්කොම දේශපාලඥයන්ට ජනතාවට බජිරි. තවත් කාටුන් එකක් MD වීරරත්නගෙන්ම විපක්ෂයට ජනතාව මුලා කරන්න ඉඩ දෙන්න බැරිලු. එහෙම කියද්දි අනිත් එක්කෙනා කියනවා ඒකත් ආණ්ඩු පක්ෂයට විතරයි කියලායි අනිත් එක්කෙනා කියන්නේ. හොඳයි මේ පංකජගේ ඥාන කතා ලංකාදීපෙන්. තාත්තානෝ පුතා දන්නවද අන්දරේ සීනි කාපු කතන්දරේ? සීයේ රජ කාලෙත් සීනි වංචා තිබුණද? පුතා එහෙමයි අහන්නේ. මේ දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත අපේ බදු සල්ලි ආයෙත් කාබාසිනියා කරන්න යන්නේ සර්. තවත් බදු වංචාවක්ද බං? නෑ සර් විපක්ෂය කියනවා සීනි වලට කොමිසමක් දාන්න කියලා. කොමිසම් ගැන ජනතා මතය ඕන්න. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් මේන්නේ. අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු රාජ්‍ය ඇමති කෙනෙක් මුදාගෙනලු. තමන්ගේ ගෝලයන්ව බේරගන්න බැරි නම් ඇමතිකමෙන් වැඩක් තියනවද බං? එහෙමත් හිතනවා ඇති නේ ඇමතිලා. ජනරාණි කාටුන් එක අද පත්තරෙන්. දේශපාලක කියනවා බලපන් රාණි ජාතික කොඩිය පාපිස්සකට ගහලා විකුණලලු. රාණි කියනවා ඕක මොකද්ද? ඇයි? සෑර්ලා ව්‍යවස්ථාව টয়ලට් පේපර් විදියට ගන්නේ? අවසානයේ ගන්න සූදානම් වෙන්නේ රටේ මුල්ලේ මුදන් නායකගේ කවි දෙකෙන්. මිරි වැඩිවලට පෑගෙන විලසට අඩිය පාපිස්නට යොදා ඇත ජාතික කොඩිය
ඕනෑම දෙයක් කර තර කරගෙන මඩිය සමහරු සිතති රැක ගන්නට බඩ ගෙඩිය බුදු රුව පවා ඇතමුන් බඩුවලට යොදා පිට රටවල් තිබේ ජීවන ගමන හදා මේවැනි අගතිකම් නවතා ලොවම මුදා අප සතු අපේකම රැකගත යුතුය සදා අපි අපේකම රැකගනිමු ස්වර්ණවාහිනියේ අභිමානවත් 24 වෙනි සංවත්සරය වෙනුවෙන් මංචේ ගමට ස්වර්ණ ව්‍යාපෘති ආයකව ඉදිරිපත් කරන මංචේ ස්වර්ණ ප්‍රභා ශිල්ප යාත්‍රාව සමගින් ඔබට එක් විය හැකියි.